අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ 4 වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන සීලමු දනාය සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සමාධි භික්ඛවේ අසති සම්මා සමාධි විපන්නස්ස හතුපනිසං හෝති යතා භූත ඥාන දස්සනං යතා භූත ඥාන දස්සනං භික්ඛවේ අසති යතා භූත ඥාන දස්සනං විපන්නස්ස හතුපනිසං හෝති නිබ්බිදා විරාගෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සති සම්පජාඤ්ඤ සූත්‍රයේ නාස්තික පැත්තේ නැත්නම් නැශ්චාර්ත්‍ය දනවන පැත්තේ කෙලවරට කිට්ටු කරලයි මේ උද්ෘතයක් ලබා ගත්තේ. ඒ උද්ෘතයෙන් සරුවචනාංශේ පෙන්නලා දෙනවා මේ කියන මේ සති සම්පජාඤ්ඤ, ඉන්දිය සංවරය, සීලය, සමාධිය, යථා භූත ඥාන දර්ශනය, ඒ වගේම මේ කියන නිබ්බිදා විරාග කියන මේ සේරම අත්දකලා තියෙන්න පුළුවන්. නමුත් පොට පෑදිලා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ එක අත්දැකීමක්වත් මේ අපිට නිකන් අපි කියනවා නම් සාමාන්‍ය පෘථග්ජනයට නూరుණු පුරුදු අත්දැකීම් නෙවෙයි. මෙන්න මේ අත්දැකීම තුලින් නිවන් මාර්ගයේ පෙර ගන්නවා කියන එක එහෙම නැත්නම් මේ ජාම බේර ගන්නවා කියන එක තමයි සරුවචනාංශයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා මේ සතිය වඩනකොට නැත්නම් සති සම්පජාඤ්ඤ සීබුද්ධිය වඩනකොට ඉන්දිය බයලජ්ජාව පහළ වෙනවා. නමුත් මේ බයලජ්ජාව පහළ වීම කරදරයකට, අමලියකට, කංකරච්චලයට ගත්තොත් ඔන්න මානසික රෝග ඇති වෙන්න පටන් ගන්නවා. දන්නේ මේ භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් මේක ඉදිරියේ තියෙන ඉන්ද්‍රිය සංවරයට අත්උදව්වක් එහෙම නැත්නම් මූලෝත්පාදක කාරණාවක් එහෙම නැත්නම් හේතු සම්පත්තියක් බව දන්නේ මට වෙන්නට වැඩිය වගේ නෙවෙයි හරි අමාරුයි හැමදේම තේරෙන්න පටන් ගන්නවා හැමදේම දැනෙන්න පටන් ගන්නවා ගහන්න පටන් ගන්නවා කූඹිය දුවන්න පටන් ගන්නවා ආදි වශයෙන් අර සදාචාරාත්මක සංවේදී භාවයේ වැඩිවීම හැම කෙනාටම දරන්න බෑ ඉතින් ඒ නිසා ඒත් ඒක චෝදනා ස්වරූපෙන් අර ගන්නවා එතකොට මේ අත්තිකිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝග දෙක පැත්තට යන කෙනාට ඒ නරකට උඩගෙඩි දීමකුත් වෙනවා මෙතනින්. සතිය වඩනකොට ඒ පරිසරයේ නොලැබී ගියොත් හැම කෙනාටම මේක හොඳ පැත්තට යයිද කියන්න බෑ. ඒ නිසා බටහිරේ මේ දවස්වල හොයනවා සතියේ පසු ප්‍රතිපල සහ නරක ප්‍රතිඵල මොනවද කියලා. සර්වචනස්සේ දේශනා කරලා තියෙනවා සතිය ඒකාන්තයෙන්ම හොඳ ප්‍රතිඵල දෙනවා කියලා. නමුත් ඒ යත්තන්ට අහුවෙනවා සතිය වැඩුවත් නැත්තම් සතිය වැඩනවා කියලා ලකුණු තිබුණත් ඒ මනුස්සයා තුළ තාම ප්‍රයෝජනවත් විදිහට පාවිච්චිලා නැහැ. ඒක පස්සට යනකොට තේරෙනවා මේ සතිය වඩන එක අසවල් එල්ලෙට නැතුව අපි සතිය වඩන්න පුළුවන් විවිධාකාර ලෞකික සම්පatti ලබා ගැනීම සඳහා. නොලැබෙනවම නෙවෙයි. ලෞකික සම්පත් වලටත් සතිය හේතු වෙනවා. නමුත් ඒ සඳහාමම සතිය වඩන්න ගත්තොත් ඒකෙන් තමන්ගේ පිරිසුදුකමක් විසුද්ධියක් ගන්න නොතක මේ බයලජ්ජාව පහළ වීමේ යට කරදරයක් වෙනවා. ඉතින් ඒ කරදරය බොහෝ විට මානසික අසහනයක් විදිහට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ මතුවෙන බයලජ්ජාව නැත්නම් සදාචාරාත්මක වගවීම නැත්නම් මේ අධික සංවේදී භාවය යෝගාවචරය කමඨාන් සුද්ධ කිරීම හරහා සුද්ධ කරගන්න. සුද්ධ කර ගන්නකොට යාට තියෙන වෙනදට වැඩිය නරක දේවල් වලට කිට්ටු කරනකොටම කිලිපොළන ගතියක් එන්න පටන් ගන්නවා. කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඒකට මුලැමැදාක හොඳට පැහැදිලි වෙනවා. ආන්නේ එතකොට යාට තේරෙන පටන් ගන්නවා ගුරුවරයාගෙන් දැනගෙන අහගෙන මේ නිසා පණින්න පෙර සිතා බලනු කියන එක තමයි කෙටි අදහස ඉන්දිය සංවරය කියන්නේ. අපේ ඉන්ද්‍රයන් සංවර කරගත්තේ නැතුව වැටුණාට පස්සේ ගොඩ දාන එක ලේසි නෑ. ඒ නිසා සංවර කරගෙන ඉන්න එක
පරිේශන මට්ටමින් කරලා අමාරු වැටුණාට වැඩිය නොකර නිකන් සිටීම නැත්නම් සංවරය කියන වචනේ අදහස් ඒකනේ හික්මීම කියන අදහස ගන්න. ඒකමනේ ආන්න ඒ සඳහා ඉස්සලම සංවේදී බවක් අවශ්‍යයි. සංවේදී බව ඇති වුණාට පස්සේ පණින්න පෙර සිතා බලන්න. ඉතින් පණින්න පෙර සිතා බලනු කියන එක ඒකාන්තයෙන්ම හෙදකමක්. වෙදකමක් නෙවෙයි. පැනනට පස්සේ ගොඩ ගන්න බැරි නෑ. ගොඩ ගන්න ගියොත් අල්ල කැඩෙයි, දත් කැඩෙයි, নানা ආකාර ලෙඩ රෝග වෙලා අපහසුකම්පත් වෙලා ගොඩ ගන්න බැරි නෑ. ඔක්කොමලා බෑ තමයි. සමහරව ගන්නත් බෑ. නමුත් අර නොකර සිටීමේදී පව නොකර සිටීමේදී ඉන්දිය සංවර කර ගැනීමේදී ලැබෙන ආනිසංශ කරලා පිළියල් ලැබුපෙන්නට වගේ නොකර ඉන්නකට තේරෙන්නේ නැහැ. මම මේ අද බේරුනේ මේ වැරද්ද කරලා අහුවෙලා අමාරු වැටලා බේරලා නෙමෙයි නොකරම ඉඳලා කියන එකේ ආනිසංශ වැටෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ ගත කරන ජීවිතේ මට වෙනදට වැඩි විවේකී ටිකක් තියෙනවා. මට වෙනදට වැඩි සත්පුරුෂ ආශ්‍රය තියෙනවා. බණ අහන්න ආරේ මේ පුළුවන් මේ කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා අපි හිතනවා දෙයියෝ දුන්න මං කෑවා කියලා. නෑ දෙයියෝ දීලා මං කලා නෙවෙයි. අපි නරක වැඩෙන් ඉන්දිය තංගවර නිසා යම් ප්‍රමාණයකට බේරිලා තියෙනවා. ඒ බේරිච්ච කෙනාට කරලා ගොඩ එනවට වැඩිය මේ නොකර සිටීමෙන් තමයි උනේ කියන ඥාණය අත්දැකීමක් නැතුව කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් නිදර්ශන කාරණාවක් වශයෙන් මෙහෙම කියනවා ඒවා ඉතින් අර මේ කාරණාව ඉස්මතු කරන්න කියන දෙයක්. ඒ කොළඹ ඉන්න මහත්තයෙක් ගෙදෙට්ට බොහොම නිහතමානී මහත්තයෙක් ගෙදෙට්ට අන්‍යාගමිකට බඳව ගන්න කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ඇවිල්ලා තේ එකක් බීලා ඉතින් අරගොල්ල කියලා තියෙනවා අපි ආවේ ඔබතුමා අදහන ආගමට වැඩිය අපි අදහන දෙයයන් ආසේ අපිට හරි විශ්වාසයි. අපි ඒ සඳහා මිෂනරි වැඩ කරන්නේ. ඊට පස්සේ කොළු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අපේ ගෙදර තියෙනවා වැඩත් එන්න පුළුවන්. ආගන්තුක සත් කරනවා නම් මම නම වෙනස් කරන්නෙත් නැහැ. ආගම වෙනස් කරන්නෙත් නැහැ. ජාති වෙනස් කරන්නෙත් නැහැ. ඒක මගේ හැටි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වලු ඔබතුමා වෙනස් නොකරත් ඇවිල්ලා ඒ වගේ දුෂ්කර කෙනෙක් ළඟ පවා ඉල්ලීමක් කරන මන් දෙයනාසිර පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මගේ යුතුයකම එන නොයනක ඔබතුමාගේ වැඩේ මම උපරිම උත්සාහ කරනවා. කියලා දිග්ගට කතාවලු. පොතු දෙනවලු. ඉතින් ඒගොල්ලෝ හරි ඔය සාමාන්‍යනේ හරිම උද්‍යෝගිමත් කණ්ඩායම. ඊටස්කලු මම ඇත්තටම මමත් වෙන ආගමකදී පත්මයි දෙයියෝ දාන්න පටන් ගත්තේ. ඉතින් මම ගෙදර තරප පෙළේ යනකොට අඩි තරප්පු 3-4ක් නගිනකොට තරප්පු පෙළම ඇදගෙන කඩන් වැටුණා. මට කිසිම කරදරයක් උනේ නැහැ. මම දන්නවා ඒකාන්තෙ බදියනාසි මම බේරගත්තයි කියලා. ඉතින් ඒක නිසා මට ජීවිත පරිත්‍යාගයෙන් කියලා දෙන්න පුළුවන් කාට හරි මේ ඇදහිල්ල වෙනස් කරනවා නම් මෙච්චර කාර්යසංසතිය. ඊට මහත්තයා කිව්වලු හොඳයි ඒක ඔයාලට අනිසන්ති නෑ. අයියෝ දෙයයන්ාසයට බැරි වුණාද පඩිතුර නගන්න නැතුව බේරගන්න. එහෙම වුණා නම් දෙයයන්ගේ ගුණයක් පේන්නේ නෑ. පැටිලා කොන්ද කැඩෙන්නේ නැති එකේ විතරයි ගුණේ තේරෙන්නේ. දෙයියෝ ඉන්නවනම් අයියෝ බාගෙට තියලා තියෙන තරප්පෙලේ නැග්ුවේ. අද බෞද්ධයාගේ හොම්බකට රිවර්ට් වෙන්න ওই ටික අහන්න පුළුවන්. බෞද්ධයා මේ බෝධි පූජාවේ පිරිත් නූලෙයි අනම්මන ඉව නරක දේවල් නෙමෙයි බුදුජානක වහන්සේම තමයි ඔය පිරිත් නූල පටන් අරගත්තේ විශාලා මහනුවර. මෙව්වට ආනිසංස වශයෙන් දෙන්න කතා කරනවා මිසක්කා ඔය කවට අත නොදා හිටපන්කෝ. අත නොදා හිටියොත් චිත්‍රපටියක් හදාන්න දෙයක් නැහැ. ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් නැහැ. ෆයිට් එකක් නැහැ. ජීවිතේ කිසි ගෝ එකක් නැහැ. ඒක නිසා එහෙම කෙනෙකුට කියන්න තියෙන්නේ ඕමනම් ජීවත් වෙලත් වැඩක් නැහැ කියලා. ඉතින් නාකි අවුරුදු 120ක විතර මිනිසෙකුට හම්බුනාලු තරුණ කොල්ලෙක්. ඉතින් හම්බ වෙනකොටම කුඩු ගහලා ස්ත්‍රී දූෂණත් කරලා හිරෙත් ගිහිල්ලා සිගරට් උත් බීගෙන නටා ඊට පස්සේ නාකියා කියනවලු කිව්වලු බලපන් පුතා. උඹට දැන් මේ වයස වෙනකොටම උඹ මෙච්චර ಜಾති කරගෙන ජීවිතේ මේ නරක නම් ලබාගෙන ලෙඩ රෝග බෝ කරගෙන චරිතය කෙලසගෙන බලපන් මම අවුරුදු මෙච්චර කාලක් හිටියා කද්දාවත් බීලා නැහැ ස්ත්‍රී දූෂණයට ඒවල අවුරුදු 20ක් එකද ඇති වැඩේ මොකද්ද කියලාලු ඔහොම නම් ජීවත් වෙන්නේ. ඉන්නවනම් වැඩ කරන්න බෑ මේ බොන්න බෑ. බොන්න තු 20 කියලා වැඩේ මොකද්ද කියලා. ඔන්න ඕක තේරෙන්නේ නැති එක තමයි මේ බයලජ්ජාව ඉඳලා ඉන්දිය සංවරයට යනකොට කාටවත් තේරෙන්නේ නැහැ. මොකද එතකොට වැඩේ වෙන්නේ ඉස්සරනේ වළක්වන්නේ. තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ උදේකලාව වැඩිවීමෙන්. ඒක තේරෙන්නේ සත්පුරුෂයන් වැඩිවීමෙන්. ඒක තේරෙන්නේ ධර්ම කොටස් වැටහෙන්න පටන් ගැනීම. හැබැයි අදහස සම්බන්ධය තේරෙන්නේ මේක මේ බයලජ්ජාව නිසා ඉන්දිය සංගමන සමට අතිරේක ලාභයක් කියලා. මේ දෙයියෝ දුන්නා කියලා හිතාන ඉන්නවා. ඉතින් කමඨාන සුද්ධ කරනකොට ධර්ම විග්‍රහ දෙනකොට කියලා දෙනවා
ඔක තර්ක ශාස්ත්‍රයට අහුවෙන්නේ නැහැ. හැබැයි ආනිසංශ මෙතකොටත් ලැබිලා. අන්න එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ වැඩි නොකර පව් නොකර කරලා හොදනවට වැඩි හොදෝද මඩේ දානවට වැඩි නොකර සිටීමෙන් ලැබෙන ආනිසංශ මෙහෙමනම් මම givisගෙන සමාදන් වෙලා සීලයක් පදයක් අරසා කරනවා කියලා කියන්නේ නෝන්ජල්කමක්වත් බැරිකමක්වත් එහෙම නැත්නම් මේ වැඩ බැරි තාසන් ලගේ වැඩ නෙවෙයි කියලා ඒ සීලයක් මේ ශාක්‍ය සිංහ වැඩක් මේකේ තියෙන. එහෙම නැතුව සිල් රැද රකින්නේ 60 පිරලා හොට බෙමැනිලා වම තියෙනකොට දකුණ ඉස්සරහට යන වෙලාවේ නෙවෙයි. ඉතින් බුදුජානනාංශයේ අභියෝග කරන ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවවන කාලෙදීම සිල් රකින්නේ කියලා. මම මෙහෙම කිව්වට මට බැරි වුණා. මම ඒ කාලේ දැන සිල්පද කඩපු එක නම් මම හොඳටම දන්නේ. මට රකින්න ඕනේ කියලා තේරෙනකොට අවුරුදු 30ක් විතර ගිහිල්ලා ඒ කියන්නේ පළවෙනි අවුරුදු 30 ගිහිල්ලා. ඒත් මට ලොකු පාඩුවක් උනේ නෑ. මොකද මේ මට ඒ තරම් විශ්වාසයක් තිබුණා මේ සතියෙම අවසුද්ධ කරනවා කියලා. ඉතින් මේ ඒ විදිහට සීලයක් රකින්න කෙනාට හිතට එන සමාධිය එයාට තේරෙනවා මේ ආරකට ගිහිල්ලා හොට දාලා මේ ප්‍රශ්නයි ඒකට දාලා මේකයි මේ වගේ කීමයි අර වගේ කීමයි ඔක්කොම ඔළුවේ තියාගෙන ඔය කොච්චර සක්මන් කරත් කොච්චර පරියන්කිට ගියත් පිසිගේ පලාමල්ල වගේ මේක අවිස්සනා මිසක් තැම්පත් වීමක් වෙන්නේ නැහැ. එයා දන්නවනම් මං ඉස්සර මේ වගේ වාඩි වෙලා ඉන්න තියා ගේ කැලේකට ඉන්න තියා මේ පලාතක් නැහැනේ අපිට තිබුණේ වෙන කොහෙතෝ යන ජීවිතයක් නෙමේ හරවල ගෙනලා මෙතන තියෙන්නේ. යකෝ ඉඳගෙන හිටියාම දැයි දැනි පොළවේ ඇවිදිනවම දැයි කියලා ඒකේ ආනිසංශ තේරෙන්නේ නැත්නම් මේ අර ධ්‍යානෙ හම්බුන්නේ නැහැ මේ විපස්සනා ඥාන ලැබුන්නේ නැහැ කියලා තියනට තණ්හාවෙම කෑදර කමෙම කොනක් ඒක තියෙනවා කාගෙත් තියෙනවා මේ නිවන පිළිබඳ තණ්හාවක් නැත්නම් නිවනට කරදර කරන දේවල් පිළිබඳ ද්වේෂයක් ඒ වගේම ඒ වගේ ටිකක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ ඒක ගමනත් එක්ක යන්න පුළුවන්. නමුත් මේ පැත්තක තියෙද්දි මේ වාඩි වෙන්න හම්බුනේ බුදුහාමුදුරු හම්බෙච්ච හින්දානේ මේ වාඩි වෙන්න හම්බුනේ සත්‍ය නිසානේ මේ වාඩි වෙන්න හම්බුනේ ඉන්ද්‍රිය සංවරයේ සංතිල බයලජ්ජා නිසානේ ඉන්ද්‍රිය සංවරයේ නිසානේ වාඩිලා ඉන්නකොට මේ කිසි කෙනෙකුට සක්විතර දෙකනොත් කියන්න බැරි විදිහකට සබ්බ පාපස්සා කරනම් කියන එක gedi pitin පේනවනේ. gedi pitin පේනවනේ මේ කරන්න ගිහිල්ලා කොච්චර සත්තු මරනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. ක්‍රියාකාරී ජීවිතේ කෙරුවොත් හොරකමක්. මේ අද ඉන්න සමාජයේ මොනම දෙයක්වත් කරන්න බෑ. කම්බහුරේකට ඇර. ඒකම තමයි අධ්‍යාපනයේත් උගන්වන්නේ. එක ජොබ් එකක් කියන්න බෑනේ ලෝකේ හොරකම් නොකරන එකක්. එකක්වත්ම නැහැ. බුදුජානනාංශයේ දවස්වල සත්ත්ව පාලනේ නැත්තම් ගෝ පාලනේ නැත්තම් කෘෂි කර්මේ කියලා තියෙනවා. අද ඒ දෙක තමයි විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා මහ පොළොවත් කුණු කරලා සත්තු පණ පිටින් කපලා මේක අර තිබුණු ගෝපල්ලක්ගේ තියෙන අහිංසක ගති මොකක්වත්ම දැන්නේ නැහැ. තියෙන මිනිස්සු ඇති එහෙම නැහැ කියන්නත් බෑ. කොයිතන අහිංසකව කරන මිනිස්සුත් ඇති. නමුත් මම දන්නවා කෘෂි කර්ම කියන්නේ මොකක්ද කියලා. ඒකෙදි තියෙන්නේ හරියට මේ මිරිකලා හරි ප්‍රයෝජන ගන්න ජොබ් එකක් තියෙන. ඒක නිසා කිසිම රස්සාවක් නැහැ අද. එහෙම ධාර්මික රස්සාවල් කියලා එකක්. තියෙන හැම එකේම කරන හොරකම් ටික ඔක්කොම එලි වෙලා තියෙනවා. ඒකෙන් ඒ ප්‍රධාන වශයෙන් බැංකු වලින් කරන හොරකම නිසා බැංකු ගන්න දෙනකොට හැම දිනාම ඒ පවට සම්මාදා. ඒ වගේම රජය කියන්නේම ගසා කන එකක්. රාජ්‍ය තන්ත්‍රේ අපිට පුරවැසියෙක් නොවී ඉන්න බෑ. අද හිටියේ නැත්තම් ඩෙන්ටි කාඩ් දැනතු ගැලේ රිංගලා වැරද්දක්. ඒ වගේම මේ ජනමාධ්‍යයෙන් තියෙන දේවල් වලට විරුද්ධ නොවි ඉන්න පුළුවන් හැංගිලා ජනමාධ්‍ය කියලා කියන්නේ විෂ විදපු විෂ කවුපු ඊතල වගේ ඉන්න තැනකට ඇවිල්ලා විදිනවා. අපිට ඒක ගැලවෙන්න බැරි තරම්. ඉතින් ඒ වගේ මේ තියෙන ඉතින් ගාමේ බෙහෙත් නිෂ්පාදන එච්චර ඒ වගේ ඒවෙන් තමයි ඇත්තටම සියලුම ආණ්ඩු මාරු කරන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ල. අපිට ලෙඩ වෙන තරමට ඒගොල්ලන් කැමති. ඒගොල්ල තමයි අපිට මේ ඔක්කොම උගන්වන්නෙත් ඇත්තටම මේ. හෙදකම කියන්නේ මේකයි වෙදකම කියන්නේ මේකයි මේක සින්ඩ්‍රෝම් එකක් මේක ඩිසීස් එකක් මේක අනම් මනම් ඔක්කොම ටික දාගෙන අපිට ලෙඩ වෙනකන් බලන්නේ. ඒ සාත්‍රය ඉගෙන ගත්තොත් මර්සනරි මොනවද කියන්නේ ඒකට කියන්නේ කුලී හේවාය වගේ. ලංකාවේ ඉන්න හොඳම දක්ෂ ළමයි ටික කිල්ලොයි කොල්ලොයි ওই වේදනාලාව කඩේ දාගෙන ණයා දාගෙන ওই නටන නැටිලි දිහා බලනකොට පේනවා අනේ මේ ළමයි සති සම්පජඤ්ඤේ වැඩුවා නම් මේ දක්ෂකම තියාගෙන
මම කොච්චරක් Tamange ජීවිත සතුටින් ගත කරයිද. දැන් මොනවක්වත් කරගන්න වෙලාවක් නැහැ. මොකද ඒකට ගියාට පස්සේ සූදු කෙලියක් වගේ වෙලා තියෙනවා. පිටරට ගිහිල්ලා ගත්ත කට්ටිය ගැන කතා කරන්නම දෙයක් නැහැ. මොකද ඉඩම් බූදල් විකුණන්න ගිහිල්ලා ගත්තට පස්සේ පොඩ්ඩක් වැරදුනොත් ඉන්ෂුරන්ස් ප්‍රශ්න නිසා පුදුමාකාර මේ බිස්නස් එකක් තියෙන එකේ. ඉතින් මේවැනි තත්ත්වයක් යටතේ කොහොමද අපි මේ යහ ජීවනයක් එහෙම නැත්නම් අපි කියන මේ සම්මා ආජීවයක් ගැන කතා කරන්නේ. ඉතින් ඒකයි බුදුහාමර මේ හිඟන ජොබ් එක අල්ලගත්තේ. හිඟා කනකොට ඔය මොකක්වත්ම නැහැ. තැටි ගියා අරගෙන පොලිමේ ගියා දෙන දෙයක් බෙදලා කෑවා. පිංසිතු වේවා සුවපත් වේවා කිව්වා. වචන දෙකයි ඕනේ මුළු ලෝකයේත් එක්ක ජීවත් වෙන්න සුවපත් වේවා කියන එක විතරයි. ඒ ඥානවල හාමුදුරුවෝ හැමතැනම ඇවිදපු හාමුදුරු කෙනෙක් ඒ වගේම ඒ කාලේ අපත් තුනා ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික ඉතින් උගව දෙනෙක් හිතුවා මොකක් හරි අවබෝධයක් ලැබලා ඇති කියලා ඒ සංසය ලියලා තිබිලා තියෙනවා. ඒ සංසය කියලා තියෙනවා සුද්ධ සිංහල ඉගෙන ගන්නේ සිව්පස්සේ ලබා ගන්න කියලා. සිංහල ඉගෙන ගන්න ඕනේ නැහැ. කෝණ කෙනෙකුට දාන පිටුපස්සේ සුඛී හොතු කියපන් ඔච්චරින් ඉවරයි ගන්න දෙනවා. උන් එහාට යන්නේ භාෂාවල් ඉගෙන ගන්නේ රස කෑම හොයා ගන්න. රස සිරු හොයා ගන්න. හොඳ සීනාසන හොයා ගන්න. හොඳ බෙහෙත් පිළිකර හොයා ගන්න. මේ සුනුන්දි පූජා කරා. එඹට තියෙන සුඛී හොතු කියපන්. එයා කිව්වලු මම අවුරුදු මෙච්චර ගාණක් ලංකාවේ ජීවත් වෙලා මම සිංහල ඉගෙන ගත්තේ නේ මම වචන දෙකයි දැන්. සුවපත් වේවා. සුඛී හොතු. එන මොකක්වත් නැහැ. වෙන සියල්ලම තියෙන්නේ මේ රස දේවල් කන්න නැත්තම් පිනිබුජුන් සොයා ගන්න තමයි. ඉතින් ඒ වගේ තියෙන මේ හිඟන ජීවිතය ඇමරිකාව වගේ රටවල සිංගප්පූරු වගේ රටවල නීතියෙන් තහනම්. පින්නපාති කරන්න තහනම්. දැන් ඉන්දියාවෙත් ගියාට කවදාකවත් පින්නපාතයක් ලැබෙන්නේ නැහැ. ඒ උපන් රට. ඒ තරම්ම මේ මිනිස්සු මේ ඒ නියතමානී ජීවිතයක් ගත කරන් තියෙන ඉඩ නැති කරලා තියෙනවා. ඉතින් මම පැවිදි වෙන්නව නන් නෙවෙයි ලෑස්තිලා ඉන්න වෙලාවේදී මම වැරදි මනුස්සයල කතා කරපුවා මම පිළිගන්න අපේ ලෝකෝ ඒකට කතා කරේ. අම්මුම කොමියුනිස්ට්. ඉගෙන ගත්තේ සෙබස්ටියන් කොලෙජ් එකේ අපච්චි එතකොට 1940 ගණන් වල ඉංග්‍රීසි කොලෙජ් එකට දාලා උගන්ලා තියෙනවා. වැඩ කෙරුවේ ටී කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ. මට මතක නැහැ ටී කන්ට්‍රෝල් වෙන්න ඇති. පරිවර්තකෙක් විදියට. තනිකර ඉංග්‍රීසියෙන්ම වැඩ හරි සුද්ධා වගේ. අපිත් කිසිම ගනුදෙනුවක් නැහැ. අපච්චිට වැඩි පොඩ්ඩක් සරයි. අපි ගිල වැඳලා ඉතින් කියනවා මොනවාර වෙච්චා. ඊට පස්සේ මේ මම නිකන් කතා කරලා කිව්වා දැන් ඔක්කොගම විවාහ කටයුතු ඉවරයි මට හරි ආසාවක් තියෙනවා පැත්තකටලා මේ බණ භාවනා ඊට පස්සේ කිව්වා පොඩි මල්ලි හොඳ වැඩ මේ කරන්න බැරි කාලෙක බොය කරන්නේ. ඔය අයියෝලොජි එකක් කවදාකවත් හරියන්නේ නැහැ. කොහෙද ඔහොම එකක් තියෙන්නේ? ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ මේ Nissan වනේ වගේ තැන් තියෙනවා හල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මම ඒකට හල්ලි ටිකක් දාලා තිබුණා බැංකුවේ. මං හිතන්නේ මේකෙන් ඒ දවස්වල මට 1555ක් එනවා පොලිය. ඒක දාපු සල්ලි. මං හිතුවා ඒකේ ජීවත් වෙන්න හොඳටම පුළුවන්. ඒ දවස්වල රුපියල් 450කට බෝඩින් ගාස්තුවක් ගෙවාගෙන ඉන්න පුළුවන්. මේක මං හදලා තියෙන ඊට පස්සේ කොම්බේ තනිකර අයිඩියොලොජි එකක් තියෙන්නේ මං එකක් කියන්නම්. අපි යන් සයිකියාට්‍රික් කෙනෙක් ආවා. මට පේනවා ඔබට අසහනයක් තියෙනවා කියලා. ඊට පස්සේ ප්‍රසිද්ධියෙන් චෝදනා කරා. මම කිව්වා යන් එක නම් යන්. ඔයා තමයි බස් ගාස්තු ගෙවන්න ඕනේ. ඔයා තමයි ගෙවන්න. හැබැයි ඌ කියන්නේ අහන්න ඕනේ. නෑ නෑ උඹට කිව්වට තේරෙන්නේ නෑ පොඩි මල්ලි මොකද්ද මොලේ අමරෝ තියෙනවා උඹ. මම කිව්වා එහෙම ගන්නන් තියෙනවා. ඒ මොකද මේ වගේ පැවිදි ජීවිතයකට කවදා කරලාද දන්නේ නෑ. මේ අම්මා අප්පාගේ પરම්පරාවේ හත්මුතු પરම්පරාවේ එකක්වත් පැවිදිලා නෑ. අහන්නේ ඒ දේ දැකලා අද පැවිද්දන්ගෙන් 100ට කීයද සතුටින් ජීවත් වෙන්නේ. මේ තාම දුර්ලභ මේ පැවිද්ද ලැබලා තාමත් අර කක්කාවනේ හොයන්නේ. ඉව කර කුණු වෙච්ච නැත්තම් අසුචියක් හොයන බල්ලෙක් වගේ කර බලන්නේ මොකද්ද කියලා බලන්න. ඉතින් එතකොට මේ සීලක තියෙන සුවය, මේ සීලක තියෙන සුවඳ වැඩිලා අනේ මෙහෙම ඉඳගෙන ඉන්න හම්බුනේ නැතිනේ. අනේ මේක සබ්බපාපස්සා කරනන්නේ. ඌට පස්සේනේ කුසල සුභ සම්පදාව තියෙන්නේ මේක කරපංකෝ. ඔය මොනවාද කියන්නේ භක්ති ගීත ගායනා කරන්නයි, තොරන් වෙසක් තොරන් තරඟ පවත්තණ්ඩයි මෙවුවනේ කෙරලා තියෙන්නේ. මේවා නිකන් උත්සව සංවිධායකවරු. හරියට නිකන් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ තමයි. මයික්යක් හම්බුනෝ සංඝයාට අනේ අම්මේ ගලවන්න බෑ දැන් පේනනේ මට හම්බෙලා වෙලා තියෙන්නේ. දී ඉඳලා හැන්ද වෙනකම් ඔක්කොටම බණ කිය කිය ඉන්නේ. හැබැයි බුරුමේ කියනවා මං කියන්නේ හරියට කරන්න ඕනේ හරිද?
හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න බෑ. ඒ දැන් බුරුම ජෝක්ස් වල තියෙන්නේ මම කියන දේ හරියටම කරන්න ඕනේ. හැබැයි මම උදේ ඉඳලා ඇඳලා කරන දේ එහෙම කාටවත් කියන්න එපා. එච්චර තමයි සංඝයාට වෙලා තියෙන්නේ. මම මේ සංඝයා ගත්තේ ඉතින් අර ලේසියට පහසුවට ගහන්න පුළුවන් නිසා සිල්වත් පිරිසක් කියලා ගත්තේ. මොකද සියන්නිකාය පටන් ගන්නකොට ඒ අසන සන සරණං කරන හාමුදුරුවෝ සිල්වත් සමාගම කියලා තමයි මේක හැදුවේ. එතකොට උපසම්පදාවක් තිබුණේ නැහැ. අපි නිකන් සිල් රකිමු කියලා. රජුරුවත් වඩික රජ කෙනෙක් හිටියේ. එතකොට සියමිට කියලා තමයි මේ උපසම්පදාව ගෙනාවේ. ඉතින් ඒ තරමටම මේ සීලයක තියෙන වටිනාකම ඒවා කර තිබිච්ච ඒ ගණින්නාංශලාගෙන් මේක බේරගන්න. දැන් අපේ પરම්පරාව වෙලා තියෙන්නේ ගණින්නාංශලාගේ. පන්සලක પરම්පරාවක් අපේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උන්දලා කරලා තියෙන්නේ පෞල් පකාගෙන ඉඳලා බුද්ධ පූජාව තියෙනවා. මිනිස්සු කරනවා කණ්ඩගෙනක් දෙනවා බුද්ධ පූජාව තියලා සාමාන්‍ය කොපි කරන වැටි කරගෙන ඉන්නවා. ඒ සිල්වත් සමාගම තමයි හැදුවේ. ඉතින් ඒතුමා කියන්නේ අතන සරණ කර හාමුදුරුවෝ මේ වඩික රජුරුත් එක්ක වැඩ කරද්දී සම්කිසි බලයක් ලැබීගෙන එද්දී රජුරුවන්ගේ මේ මහානායක හාමුදුරන්ට සංඝරාජකම හම්බුනාට පස්සේ කණ්ඩායමක් ලැහැත්තිලා මේ රජුරුව මරන්න plan එකක් ගැහුවා. වඩික රජුරුව මරන්න. plan එක මොකද්ද? උදේ වෙනකන් රජුරුවන්ට සර්වරාජික පිරිතක් කියනවා මේ ඒක මම හිතන්නේ මඟුල් මඩුවේමද කොහෙද තමයි තිබ්බේ. මඟුල් මඩුව නෙමෙයි ඒකට කියන්නේ මුලාදෑනි මන්දිරද මොකද්ද කියලා. ඒකට රජුරු එන්න ඕනේ පිරිත් කියන්න. දැන් රජුරු පනවලා තියෙන ආසනේ පුදේ පාන්දර නූල ගසපුවම වැටෙන්නේ එන වලකට යට තියෙන පුවක් කූරු හිටවලා බුල්ලුල්. ඉතින් රජුරුව බෙර ගහලා අරගෙන ආවා. දැන් 9 මාර්ට පිරිත් පුරන වෙලාවේ රජුරුව හිටගෙන පිරිත් ඇහුවා. රජුරන් ටිප් එක ගියා. ඊට පස්සේ උදේ පාන්දර ඔක්කොම හරි ගසවලා මහානායක හමුදුර පිරිත් සමහර කරන තැනට ආවට පස්සේ වල කපලා පෙන්නවා. සේරම ටික අරන් ගියා කුදලාගෙන උසාවියට. කීලා කිව්වා මහානායක හමුදුරන්ට කතා දෙයක් නැහැ රාජ උදාහතර ලක් වෙලා තියෙනවා මට මේක දැනගෙන හිටියා මේක කරපු වැඩේ කැතයි. මම තමයි මේ ඔක්කොම හරි ගැස්සේ හිල්ලා සමිතියට මේ උපසම්පදා ගෙනත් දීලා ඔක්කොම කිරීම වඩික බව හැබෑව. එතකොට මේ නළලේ පොට්ටු තියනවලු ඉරිතුණු ලියනවලු. ඉතින් බෞද්ධයා කැමතිලා නැහැ රජකම වෙනව රජතුමා. ඉතින් ඒක නිසා ඒ බෞද්ධයා කැමතට වෙන්නේ නැති අනුනායක හමුදුරු ටික ඉඳලා තමයි වැඩි කරේ. මහානායක හමුදුරු කවලු මේකට මම වගේ කියන්නේ රජුරගේ රාජනීති ක්‍රියාත්මක කරන මම කවදාකවත් මෙහෙම අදහසක් තිබුණේ රසූල් ඔය වචන වලින් වැඩක් නැහැ නේ මම දැක්කනේ වැඩේ. මේ බල කපලා තියෙන්නේ. කවුද ඒ? මම දන්නේ නැහැ. මේක අපේ කට්ටිය තමයි කරලා තියෙන්නේ මම දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු මම පිළිගන්නේ නැහැ කියලා. ඒක ඔබතුමාගේ වැඩේ. මගේ ඇතේ තියෙන නිපිරිතා බලන්නේ කිව්වලු. මේ නිපිරිතාට උදේ ඉඳලා හැන්ද යනකම් වද වෙනවා. මේකට පල්මානික්කන් තිබ්බනම් මේකේ තියෙන විස බීජ මරන්න පුළුවන්. මේ කියන්නේ පණුවෙක් ඉන්නේ පණුව මරන්න පුළුවන්. මට ඒක මරනට වැඩිය හොඳයි මේ නිපිරිතා. මං රජෙක් මරන්න තියා මේ සතෙක්වත් මරන්නේ නැහැ කියලා. පස්සේ මරණ දඬුව වෙනුවට සීතල කාමරයට දානවා කියලා ඒ දවස්වල තිබුණු දඬුවමක් දීලා තියෙන්නේ. මට දන්නේ නිදාස් කළා තියෙනවා. මොකද පෙන්නලා කිව්වලු මගේ ඇඟේ තියෙන ලෙඩටවත් මම බෙහෙත් කරන්නේ මේකේ ඉන්න මේ සතා මැරෙයි කියලා. ඉතින් ඒ නිසා ඒ තෙදක් තිබුණා ඒ හාමුදුරන්ට ඒ මොකද එතකොට සීලයක්වත් තිබුණේ නැහැ ලෝකේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලයක් රකින්න පුළුවන් නම් ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි සූත්‍රයක් ඇදලා දාලා තියෙනවා මේ කිනහර දක්වලා තියෙනවා මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ මම ගිහි කාලේ ඉන්න කාලේ මම හොඳට හිටගත්ත දෙයක්. ඒ දවස්වල ඉඳලා තියෙනවා අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ පුදුම ධ්‍යාන ශක්තියක් තිබිලා තියෙන නිසා ලෙඩක් ආවම ඕන වෙලාවක හිත කරදරයක් ආවම ඕන වෙලාවක ඒ ධ්‍යානට දාපුවාම ඒ හඳුරන්න සෑහෙන දුරට ඒක සමනය කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ ශාන්සේ මේකම ආධාරයක් කරගෙන උපකාරයක් කරගෙන යානිකතාය වත්තුකතාය කියලා මේකම කරගෙන ඉන්න වෙලාවේ මේ ශාන්සට අසාධ්‍ය ලෙඩක් ඇදිලා ලෙඩේ මුල් කාලෙදී අර ධානයේට හිත දාගලා ගොඩ ඇවිල්ලා තියෙනවා. පස්සේ එන්නේ එන්නේ තියා ලෙඩේ වැඩි වෙනකොට අනේ ලෙඩෙත් අන්තිම අමාරුයි ධානයේත් නැති වෙලා ගිහිල්ලා. පස්සේ මේ ශාන්තේ හෙලකින් පල්ලට ඇදුගෙන වැටෙනවා වගේ විශාල වික්ෂිප්ත භාගයකටපත් වෙලා තියෙනවා. පත්තර වෙලා කියලා තියෙන උපස්ථායක ශාන්සයට තව පොඩි මොහොතකින් මම මැරෙනවා. හැබැයි යන්නේ අනිවාර්යයෙන්ම නරක තැනකට. මොකද මට මෙච්චර කරපු ධානයක මට උදව්වක් වෙන්නේ මාරාන්තික වේදනාව හරිම සරයි. සර්වඥාන්සිට වඩින්න කියන්නේ. පස්සේ උපස්ථායකයා ගිහිල්ලා වැඳලා සර්වඥාන්ස මතක් කරනවා අස්සජී ශාන්ස මතක් කරනවා අන්තිම මොහොතේ ඉන්නේ සර්වඥාන්ස වැඩියොත් ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ආපු හැම පණිවිඩයකටම සර්වඥාන්ස වඩින්නේ නැහැ.
ওই ගිරිමානන්ද වගේ ස්වාමීන් වහන්සේලාට ආනන්ද හැමතුරුලව්ව තමයි පස්තානි කරවන්නේ වෙදකම කරවන්නේ මෙතෙන්දි වඩිනවා. වඩිනකොට අර ස්වාමීන් මරාන්දේ ඉඳගෙන සරුවච්චන්හන්සේ එනකොට නැගිටින්න එපා. ලිඩෙක් වශයෙන් ඔතන හිටියට අගෞරවයක් සිද්ධ වෙන්නේ මොකද වෙලා තියෙන්නේ. ඊටසේ අඬලා වෙන්න ඇති කියන බයනකම මේ ජීවිතේම හරි සන්තෝෂෙන් ගත කරේ මට ධ්‍යාන සැප තිබුණා සමාධිය තිබුණා මං ඊවගෙන් ජීවත් වෙලා හිටියා. නමුත් අද වෙනකොට මට මරණ වේදනාව වැඩි. මේ නිසා ධ්‍යාන ගුණයකුත් නැහැ. මම හිත පුදුම වික්ෂිප්ත භාවයටපත් වෙලා කියලා. ඒතර පුත්‍රයන්ාන්සේ අහනවා මේ අසජී මේ අනිකුත් සමාධියවල අනිකුත් ශාසනවල වගේ උඹත් මේ සමාධිය මුල් කරගත්ත ශාසනයක් කියලා හිතුවා සරුවචන්සේගේ ශාසනේ. ඔබට සීල ගැන මොකද කියන්නේ? ඒගොල්ලෝ සීල කිසිම බිඳීමක් නැහැ ඒගොල්ලෝ. එහෙනම් කිව්වලු සීලය තියෙන හැම කෙනාටම සමාධිය තියෙන ඕනෙලා හදන්න පුළුවන්. සමාදන් වෙන රැකෙන සීලය සමාදන් වෙන්න කියනකොටම මේ සංසාර පුදුමාකාර සතුටක් ඇවිල්ලා තියෙනවා. මේ සමාධිය කියලා කියන්නේ සීලය කියන සමාධිය කියන්නේ මේ ගොඩනැගිල්ල හදන semi permanent structure එක මේ පලංචියක් විතරයි. ගොඩනැගිල්ල හදනකම් විතරයි පලංචිය අවශ්‍යයි. පලංචිය පදිංචි වෙන්න යන්නේ නැහැ. පලංචිය ගහවට පස්සේ පලංචි ගලව දානවා. ඒ වගේ මේ සමාධිය අවශ්‍ය කරලා තියෙන්නේ මේ සීලක ඉඳලා මේ යථාභූත ඥාන දර්ශනය ලබා ගැනීම සඳහා ඒක හිතේ කලස් කිරීමට. නමුත් සමාධිය නැති වුණාට සීල නැති වෙලා නැත්තම් යාට ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවසාන මොහොතේ මේ ශානිසේ බුදු දැකලා සතුටු වෙලා මාර්ගඵල ඥානයක් ලැබලා තමයි පිරුණම් පෑවි කියලා ලොකු සංසය ඇදලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සමාධිය නැති වුණත් මට මේ තියෙන සීලය ගැන සතුටු වෙන්න පුළුවන් ගතිය. ඒකට දුප්පත් පෙසත් ભેදයක් නැහැ නේ. ඒකට දැනුම් මට්ටමකුත් නැහැ. පැවිදි උපවිදි ભેදයකුත් නැහැ. හැබැයි මම දැකලා නැහැ කිසි කෙනෙක් මේ බැලූ බැල්මට මේ සමාධියක් පිටිපස්සේ යන්නේ මිස සමාධියට පාදස්ත වෙන ශීලයක තියෙන වටිනාකම දැකලා මට මම මේ වගේ තැනක ඉන්නකොට තියෙන වාසනාව ඉච්චරයි. මේ පව් කරන්න බෑ. එච්චරයි. මෙතන මේ සතෙක් මරන්න වෙලාවක් නැහැ. හොරකමක් කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඇති වෙන්න කණ්ඩ දෙනවා. කාමීත්‍යාචාරය කරන්න බැරි නෑ. අමාරුයි. අමාරුවෙන් සැලසුම් කරලා කාමීත්‍යාචාරය කරත හැකි ප්‍රශ්නයක් නැහැ. මේ පරිසරය හොඳ නැහැ. බොරුව කියලා මේ ඉස්සජන පරිසරය තබා කතා කරන්නත් එපයි කියනවා. ඉතින් මේ වගේ තැනකට වෙලා ගත කරන ජීවිතයයි වැඩි ජීවිතයක් දිහා බලලා වෙන ස්වර්ගයක් මොකටද වෙන නිවනක් මොකටද මේ මෙච්චර අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනය මෙච්චර ලස්සන කහ කැල දෙකට කැඩුවා වගේ මේක තියෙනවානේ. අනේ ඒ තියෙන සතුටමයි සමාධිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සමාධිය ලබානකට දිබ්බ චක්කු දිබ්බ සෝත ලබන්නයි අරකයි මේකයි කියලා මේ එක එක නාතුල කැපී පෙනෙන්න හදන්න ගත්තොත් ඒක පුදුරජානනාංශේ ඒකාන්තෙම අසප්පුරුසයි කියලා තියෙනවා. අසප්පුරුෂ සූත්‍රය බොහොම ලස්සනට කියලා ප්‍රථම ධානය ලබා ගත්ත අසප්පුරුෂයා. දෙවෙනි ධානය ලබා ගත්ත අසප්පුරුෂයා. තුන්වෙනි ධානය ලබා ගත්ත අසප්පුරුෂයා කියලා බොහොම ලස්සනට කියනවා. යේනේ බික්කවේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මට ධානය ලැබුණයි කියලා මඤ්ඤණා කරන්න පටන් ගත්තොත් ඒ නිසාම ධානය නැති වෙනවා. මට ධානයක් ලැබුණයි කියලා දෙවෙනි ධානය තුන්වෙනි ධානය කියලා මඤ්ඤණා කරන්න පටන් ගත්තොත් ඒ ධානයේට සමයදලා ඉන්න වෙනුවට ඒකම ධානය පිරීමට හේතු වෙනවා. අතම්මේතා බුත්තා භගවතා මේ අතම්මේතාවේ මෙතියත් කරන මේ ලැබුණු ධානයේ ගණන් ගන්න නැතුව ඉඳීමේ ඒකේ මාන්නයක් ඇති කර නොකර සිටීමට විතරයි ධාන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නිවර්ණයටපත් කරන බව හැබැයි. නමුත් කාටද පුළුවන් වෙන්නේ ධානයක් ලබාගෙන ඒකෙන් තම්මේතාවයක් ඇති කරන එක මගේ ඒක මම ඒක මගේ ආත්මය කරගන්න නැතුව අතම්මේතා උත්තා භගවතා අතම්මේතාවේ මැදිහත් කරගන්න ධානයත් පාවිච්චි කරන්න කිව්වොත් මේ සීලයක තියෙන වටිනාකමත් සීලයේ අතුරු ඵලයක් විදිහට අපිට ලැබෙන සමාධියක් දැනගන්න පුළුවන්. ඉතින් මේ දක්වම නැත්නම් ඔය සමාධිය දක්වම බුදුහාමර පහළ වෙන්නේ ඉස්සලා ඉන්දියාවේ සෑහෙන වැඩ කොටස් තිබිලා තියෙනවා. ඉතින් ඒ යම් බ්‍රාහ්මණ පවුල් වල ඒක පස්සේ කියන එක බොරු කතාවක් කියලා ඒ ඉස්සර ඉර්සින්නාන්තලා බමුණු කුල වලින් පැවිදිලා ඒගොල්ලන්ට තුන්කල් දක්නා ඥානය පහළලා තිබුණයි කියලා. පසු කාලීන කියනවා නෑ මේ බමුණන්ට විරුද්ධව ගිය ශ්‍රමණයන් තුල තමයි මේ ධ්‍යාන භාවනා තිබිලා තියෙන්නේ. ඒ බමුණු භාවනා කළා නෑ. බමුණුත් කරලා තියෙනවා දෙවියෝ අදහගෙන සත්තු කපාගෙන ජීවත් වෙලා තියෙනවා. නමුත් අපි හිතනවා ලංකාවේ Hindu ආගමේ බුදුහාමුදුරුවෝ Hindu ආගමෙන් ධ්‍යාන ණයට ගත්තයි කියලා.
මේ කර්මේ සහ කර්මපරිණාමයට ගත්තා. මේ ඔක්කොම තිබිලා තියෙන්නේ බමුණන්ට විරුද්ධව නැගී හිටපු ආජීවකයන් ශ්‍රමණයන් සහ පැවිද්දන් ළඟ. ඉතින් ඒව අපි පටලවා තේරුම් ගැනීම නිසා අපි මේ ඉන්දියාවට ණයගැති බව පේනවා. ඉන්දියාවට ණයගැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අපේ ලොකු අයියා තමයි. හැබැයි ඉන්දියාවට විප්ලවකාරයෝ ටික ගාව. ජා පැවිදිච්ච කුල බේචයට විරුද්ධව නැගී හිටපු කට්ටිය ගාව තමයි ඔක තිබිලා තියෙන්නේ. අද සරුවච්චන්හන්සේ දේශනා කරනවා එවැනි ಗುಣ ලබා ගන්න තරම් ජීවන රටාවක් තිබුණු ඒ උසස්යි සම්මත මිනිස්සු ගාව තියෙන ಗುಣ අද බල්ලෝ ගාව විතරයි තියෙන්නේ කියලා. ಗುಣ පහක් ගැන කතා කරලා තියෙනවා. බල්ලෝ ගාව විතරයි අද තියෙන්නේ කියලා. මොකද ඒ අර සීලේ රැකගෙන ඉන්න බෑ. මොකද දාන හේතුව මොකක්වත් නෙවෙයි ලාභ සත්කාර වැඩි වෙලා. ඉතින් ඒ ලාභ සත්කාර තියෙද්දි සමාධියක් ලබන අදහසින් සීලයට නියතමානීලා ගත කෙරුවොත් සමාධියක් අපිට අවස්ථානුකූලව ලැබෙන ක්ෂණික මාත්‍ර සමාධියක් හෝ එහෙම නැත්නම් අර්පණාවක් කරහා ලැබෙන සමත සමාධියක් හෝ ඒක ලබා ගත්තට පස්සේ එයා හරියට මේ බැලුම් ගලක් උඩ නැගපු කෙනෙක් වගේ පහන් කනුවක් උඩ නැගපු කෙනෙක් වගේ එයාට සිසාරා බලන්න පුළුවන් ගතියක් එනවා. එහෙම නැතුව අපි කැළිය මැද ඉන්නකොට පේනවට වැඩි ලොකු වෙනසක් තියෙනවා උස ගහක් උඩ නැගලා බැලුවොත්. උස ගලක් උඩ නැගලා බැලුවොත්. එහෙම නැත්නම් බැලුම් ගලක් කියලා කියනවා. බැලුම් ගල් කියලා කියන්නේ. එහෙම නැත්නම් පහන් කනුවක් උඩ. පහන් කනුවත් බලපුවම ඈත පේන ගතිය තමයි මෙතන මේ සමාධියෙන් කියන්නේ. සමාධිය නැති හිත මේ කැළිය මැද ඉන්නකොට අපිට කොතනද වතුර තියෙන්නේ, කොතනද ගම තියෙන්නේ, කොතනද මාර්ගය තියෙන්නේ කියලා පේන්නේ නැහැ. කෙටි මාර්ගය හොයන්න බෑ. අපි අන්දාලිය කැළිය ඇවිදිනවා වගේ ඔය හැපි අනේකයි කරන්නේ. ඉතින් එහෙම වෙච්චාම කරන්නේ එක්කෙනෙක් ගහකට නැගලා බලනවා පලාතකින් උඩට ගිහිල්ලා කොයි හරිද වතුර වලක් තියෙන්නේ කියලා. කොයි හරිද දුමක් නගින්නේ කියලා. ඊට පස්සේ තමයි මේ දැන් මේ වගේ වෙලා වෙනකොට හැන්ද වෙනකොට තව නොබෝ වෙලාවකින් මේ වල් සත්‍යෝ පිසාචයෝ වෘකයෝ එළියට එනවා. ඊට ඉස්සෙල්ලා තනක් හොයාගන්න කරන්නේ උඩට නගින එක. ඉතින් ඒකට විහිළු කතාවක් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා බමුණෙකුයි යාළුවෙකුයි දැන් බමුණයි අත්වැසියයි දෙන්න යනකොට ඒ දෙන්නටම මේ ගමන කෙලවර කරන්න බැරි වෙයි කියලා වගේ සැකයක් ඇවිල්ලා තියෙනවා. බඩේලිය යන්න ඕනලා තියෙනවා. ඉතින් බමුණන්ට වැසිකිලි කෙරුවොත් අනිවාර්යයෙන්ම උදක සුද්ධියක් ඕනයි කියලා පොතේ ලියලා තියෙනවා. ජලයෙන් හොදන්න ඕනේ කියලා. ඒක භික්ෂුවකටත් බුදුරජාණන්සේ කියලා තියෙනවා. වැසිකිලි කෙරුවොත් උදක සුද්ධිය ලබන්න ඕනේ කියලා. ඒකට හේතුවත් ඒ බමුණෙක් ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒ කෙනා මේ උදක සුද්ධිය ලබන්න ඉස්සෙල්ලා පස්සපැත්ත පිරිසුදු වෙලා තියෙනවා. අසුචි අත ගෑවෙන්න බෑ බමුණු කුලයට. ඉතින් ඒගොල්ල පුසංකූරු කියලා දැන් තියෙන ටොයිලට් පේපර්ස් තියෙන ඒ වගේ මු르දු ලී කෑල්ලක් තියෙනවා. ඒ ලී කෑල්ලෙන් අසුචි මාර්ගයේ ගුද මාර්ගයේ සෝදලා ඊට පස්සේ තමයි අත දාලා හොදන්නේ. මේ පුසංකූරු තිබිලා නැහැ. එතකොට යාගේ පත හොදන්න නැතුව කෘමි බෝ වෙලා පස්සපැත්තේ මේ ආසාදනයක්. අසනීපුණාට පස්සේ අහලා තිනවා මොකද ඊට පස්සේ කළු අපේ පැවැත්ම හැටියට මල පහ කරාට පස්සේ පුසංකූරු පාවිච්චි කළා. ඒ කියන්නේ ඩ්‍රයි ක්ලීන් කළා. ඊට පස්සේ වතුරෙන් හොදන්න ඕන උද්දක සුද්ධිය ලබන්න ඕනේ. ඉතින් මේ පුසංකූරු නැති නිසා අසුචි ගෑවෙන එක අපේ බමුණන්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා හොදන්න බෑ කියලා පස්සේ පුදුරේ පුසංකූරු කියලා මේ වයිපින් කූරු జాතියක් වෙනවා. මුරුදු ලී జాතියක් හදලා තියෙන. ඉතින් මේ දෙන්නත් යන ගමන් ලොකු බමනට මල පහ කරන්න ඕනේ. පොඩි එකටත් ඕනකම තියෙන්න ඇති කියලා නැහැ. දැන් ඊට පස්සේ ගොළු දැන් තද කරගෙන ඉනවට රිලේසි වැඩි එළියට යන්නේක ඉවර කරලා අද දවස් හතරට කොහින් හරි හොයාගමු වතුර ටිකක් කියලා. අනේ රැය වෙනවලු වතුර නැති. දැන් ඊට පස්සේ ගෝලයට කිව්වලු ගහක් කොට නැගලා බලන්න කියලා. ගෝලයා මුදුනට ගියාට පස්සේ පේනවලු ඈතක දේශයාවක් තියෙනවා ජල කඳක් පේනවා. යා ගන්න බැරිසයි. අවල ගුරුනාන්සේක දැන් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම අරුණ නැග්ගොත් එහෙම ආපත්‍තියක්. දැන් සංඝයාගේ වගේ. ඊට පස්සේ කළු එහෙමනම් අපි මේ විනයක් හදාගමු උදක සුද්ධිය කියලා හේදියෙම නැතුවර කමන්නේ වතුර දැක්කත් සුද්ධ වෙනවයි කියලා විනය පොඩ්ඩක් හදාගමු කිව්වා. ඉතින් දෙන්න ඒ කැලියම ඇති පොඩි ව්‍යවස්ථා සංශෝධනයක් කරගෙන තියෙනවා. වතුර දැක්කහම සනීප වෙනවා. ඒක ගෝලේ ආවවලු දැන් ඔබතුමා වතුර දැක්කෙත් නැහැ. බුදුමනි ගහමු ඊට පස්සේ කිව්ලු වතුර දැකපු කෙනෙක් දැක්කයි කියලා තව එකක් දාගමු කිව්වලු ඊගා සංශෝධනයේ. ඔන්න ඕම තමයිලු ඔය තියෙනව ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ අර
අපි මේ සුද්ධිය ලැබනකොට අපි নানা ප්‍රකාර දේවල් ඔය පටලවා ගත්තට මේ හුදක සුද්ධියෙන් තමයි මේක සුද්ධ වෙන්නේ. ඒ වගේ අර භාවනා කරනකොට ලැබෙන මේ සමාධියෙන් උඩට නැග්ගහම ඈත පේනවා කියන කතාව තමයි සරුවචාන්සේ දේශනා කරන්නේ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති. ඊට සමාහිත වුණාට පස්සේ කොහොමද යථා භූත ඥානෙ ලැබෙන්නේ කියන එක පෙන්වන්නේ ජල කඩක් අරගෙන නැත්නම් ජල තැටියක් අරගෙන නැත්නම් තලියක් අරගෙන ඒක තැම්පත් වුණාට පස්සේ මුඛ නිමිත්ත පේනවා. ඉබිල බලනකොට තමන්ගේ මූණ පේනවා. ඇවිසිලා නම් පේන්නේ නැහැ. ඒ වගේම ඒ තලියේ අඩිය පේනවා. වතුර තැම්පත් වුණා නම්. ඉතින් ඒක තැම්පත් වෙන්නේ නැති මුඛ නිමිත්ත පේන්නේ නැති අඩිය පේන්නේ නැති අවස්ථා පහක් බුදුරජාණන්සේ පෙන්නවා. රැලි නගිනවා නම් මඩ කලවම් වෙලා තියෙනවා නම් වර්ණයක් කලවම් වෙලා තියෙනවා නම් පැහැෙනවා නම් ආදි වශයෙන් නිවර්ණ පහට උපකාම පහක් පෙන්වනවා. ඕකේ පෙන්නලා කියනවා මේ එකක් ආවත් මුඛ නිමිත්ත පෙන්වන්නෙත් නැහැ, පතුල පෙන්වන්නෙත් නැහැ. ඉතින් අපේ හිතේ ඇතිදී ඇති හැටියට පෙන්වීම මුඛ නිමිත්ත පේනවා. වගේ බොබ්බිලා බලනකොට බිලා බලන එකයි මූණ පේනවා. ආදාසයක් වගේ. ඒ වගේ ජල කන්දේ අඩිය පෙන්වන එක. අපි ඒක මේ සතිපාසලේ ළමයින්ට ওই මැජික් ජායක අල්ලලා පෙන්වනවා. අපි මැජික් ජායකක් අරන් ගිහලා කියනවා මේ මැජික් ජායකේම නැත්තම් ඒ තිලිසන කුඩු සහිත දේ මේ අතට අරගෙන තියාගන්න තැම්පත් වෙච්ච එකේ හරහා පේනවා. උඩින් ඉඳලා බලනකොට පල්ලෙහාත් පේනවා. දැන් බලන්න ඕක හෙල්ලුවාට පස්සේ මොකද වෙන්නේ කියලා. එහා පැත්ත පේන්නේ නැහැ. අඩිය පේන්නේ නැහැ. ඉතින් උදේ අපි නැගිටිනකොට හිත ඔය මැජික් ජායක තැම්පත් වුණාට පස්සේ වගේ. දවල් 30ෙම කරන්නේ ඔක හොල්ල කරකෝ. ඉතින් අරකේ හරහා පේන ගතිය නැති වෙනවා. මෙන්න මේ හරහා පේන ගතිය නැති එකට දෙන උපමාවක් තමයි පහන් කණුවක් උඩට නැගපු එහෙම නැත්නම් බැලුම් ගලක් උඩට නැගපු කෙනෙකුට ඈත පේනවා වගේ. අන්නේ ඈත පේන එකට කියනවා යථා භූත ඥානෙ. දැන් මං ඉන්නේ අසවල් තැනට සාපේක්ෂව කියලා. මේ විශාල ලෝක සංසිද්ධියත් එක්ක මගේ සම්බන්ධය පේනවා. එහෙම නැත්නම් මම අයියා වෙලා මම මුතුනා වෙලා මම ආයනේ මුල් කරගත්ත දැක්මකනේ අපි ඉන්නේ. ඊටාම පටු සක්කාය දිට්ඨිය මුල් කරගත්ත පෙනුමක අපි ඉන්නේ. යථාභූත ඥානෙ නෝට පේනවා ලෝක සිටියේ මේ පුංචි ටිකක් අපි මේ අපි සකල සිරින් පිරි ශ්‍රී ලංකාව කියලා උඩ දැම්මට මේ ලංකාවේ මේ පුංචි ටිකක් විතරයි අපි. මිටරි විශාල මහද්වීප තියෙනවා. දැන් ලංකාවේ හිටියම අදිරකොට නම් සාමාන්‍යයෙන් මැද තමයි තියෙන්නේ. නව ශ්‍රීලන්තයේ හිටියම අදිනකොට ඒක හැමදාම කොනක තියෙනවා. ඉතින් ඒක ළමයින්ට හරි හීනමානයක් ඇති කරනවා. ඒ නිසා ඒගොල්ලෝ නව ශ්‍රීලන්තයේ මැදි කරලා තමයි ලෝක සිටීම ඇඳලා පෙන්නන්නේ. ඒතකොට ලෝකෙ පොඩ්ඩක් ඇද වෙලා පේන්නේ. ඒතකොට චීනේ කියන නම පීකින් කියලා කියන්නේම අපි තමයි ලෝකෙ මැද කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. හැම රටකම අපි තමයි මැද. දැන් අපි කේන්දරේ බලනවා කියලා කියන්නේ. කේන්දරේ කිව්වම මම කේන්දරේනේ. මම කේන්දරේ කරන ලෝකෙ දිහා බලන්න. ඒ පටු දර්ශනය වෙනුවට මේ මමත් මේ කිල කෝටි සංඛ්‍යාත මිනිස්යන් අතර එකෙක්. නැත්නම් ගංගේ වැලි තලාවක තියෙන මම වැලි ඇටයක්. එතන මේ මහා මුහුදක තියෙන මම දිය බින්දුවක්. ඉතින් ඕක ලොකු කරන්නයි විශාල කරන්නයි අපි මේ දඟලන දැඟලිල්ල ඉස්ස නිකන් කක්ක ඔළුවේ තියාන ඉස්සිස් කියන වගේ වැඩක් තමයි. යථාභූත ඥාන දර්ශනය ආපුවම පේන්න පටන් ගන්නවා මාත් මේ විශාල පිරිසකින් කෙනෙක් විතරයි. ඒක නා මරුණයි කියලා ඕයිකොලා නිවන් දැක්කයි කියලා පිරිසට ඇති වැඩක් නැහැ. මොකක්ද ඇති වෙන්නේ? නිවන් දැක්කයි කියලා ඔය නිවන් පුරේ පිරෙන්නෙත් නැහැ. උඹ වැරද්දක් කරුවා කියලා ඔය පිරිසට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තමන්ගේ සාපේක්ෂව මං කොතනද ඉන්නේ කියන එක මේකට යථා භූත ඥාන දර්ශය දකින්නට අනිවාර්යයෙන් මේ කෙනාට නිබ්බිදා විරාගය පහරනවා. මම මේ ලේනා වලිගේ මොහොතේ හඳුනාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන වැඩ. අරක කරන්නම් මේක කරන්නම් කියලා කොරලා මැරිච්ච එකෙක් නැහැ. ඔක්කොමලා අපේ ආත්මතු પરම්පරාව අත්තමුත්ත කිත්ත කිරිකිත්ත දත්තපනත්ත කිරිකෑමුත්තල ඔක්කොමලා අමුඩ ගහලා වැඩ කරලා තියෙනවා. මරණ වෙලාවේදී බින්දුවට බහැලා මැරලා යනවා. ඒක නිසා මේ වැඩ කරපන් හම්බ කරන කහපා ඒක දෙයක් නැහැ. හැබැයි මේ අපි කරන දේ අදාළ නැහැ. මේ සමස්තයට අදාළ නැහැ කියලා අපි කියමු කෝපි දෙකේ පන්ති පහ තුනයි කිය. දෙකේ පන්ති ළමයට හරි ලොකු ජී විභාගෙ. එසි සත්‍ය පාසුණයි කිය. හරි ලොකු ජී විභාගෙ. 10 පන්ති පාසුණයි කිය.
12 පන්ති පාස් වුණයි කියලා. විශ්වවිද්‍යාලේ ගියයි කියලා. PhD ගත්තයි කියලා. අද පඳුරට ගහුවොත් කී දෙනෙක් ඉන්නවද විශ්වවිද්‍යාලේ PhD කාරයෝ? දෙයක් නැහැ. එතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඔය කියන තරම් ඔය යකා ඔය කළු පාට නැහැ. ආන්නේ විදිහට මේ යථාභූත ඥාන දර්ශනයෙන් බැලුවොත් අපි ඊගාවට යන්න හදන තැන අපි ළඟා කරන්න හදන තේ ලැබුණත් මලක පිපුම මල පිපුමෙන් හමාරයි. රලක බිඳුම රල බිඳුමෙන් හමාරයි. ඔය බිඳීගෙන එනකොට තමයි රැළේ ලස්සන තියෙන්නේ. මල පොට්ටුවක් තියෙන කාලේ තමයි බොහොම ලස්සනක් තියෙන්නේ. පිප්පිලා පෙති හැලිලා තැරිය විතරක් එළියට අවිලා තියෙනකොට රෝස මලක බලන්න තැරිය එළියට ආවට පස්සේ මොකක් හරි කැත. නෙළුම් මලක බලන්න පෙති හැල්ලා තැරිය එළියට ආවට පස්සේ තියෙන කැත නෙළුම් බට්ටගේ මොන ලස්සනක් තියෙන්නේ. ඉතින් ඒක පූජා කරලා කියන්නේ මේ මල වාගේ තව පොඩ්ඩකින් මම මැරෙනවා. මල කියලා කියන්නේ පිපිලා අන්ත මැරෙන්න කිට්ටුයි කියන එකයි. ඉතින් පූජා කරලත් කියන්නේ ඒ වගේම තමයි මත් බැටරන. ඒකට අපි අර මමයා කියලා උස් කරලා මං වගේ කෙනෙකුට මැස්සෙක් වහන්න බෑ මං වගේ කෙනෙකුට බාහනකට කැස්සක් එන්න බෑ මං වගේ වෙනකොට වැස්සක් වහින්න බෑ මං භාවනා කරනකොට ඔක්කොමලා පූසෙක් පවා මීයක් දැක්කට දඟලන්න එපා. මොකද මං භාවනා කරනවා. එහෙමනේ අපි හිතන්නේ. නමුත් මේ යථාභූත ඥාන දර්ශනයෙන් බලනකොට පේනවා මිත්‍යක් අපි මේ මවාගෙන මෙවට දේවල් වලට ආරූඪ කරගත්තේ මේ මම පදනම් කරගත්ත සක්කාය දිට්ඨිය පදනම් කරගත්ත කේන්දරයක ඉඳලා බැලුවොත්. එතකොට පේනවා මයි ළඟ ඉන්න මිනිස්සුත් ඒ වගේමයි බලන්නේ. අවබෝධය ලැබෙපේකනා හෝ නැතුව. එතකොට පේනවා මේ ඔක්කොමලා එහෙම බැලුවට ඒ මිනිස්සයා පද්ධතිය තුල කිසිම වැදගත්කමක් ඇති කෙනෙක් නෙවෙයි. ඉන්සිග්නිෆිකන්ට්. එක්කෙනෙක්ගේ මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ. ඉතින් මම බුරුමේ ගිය වෙලාවේදී මම එදත් කිව්වේ එකයි. ඉතින් අපි අවුරුදු දෙකක් තුනක් ඉන්නකොට මම අවුරුදු 3කුත් මාස 9ක් හිටියා. ඉන්නකොට ටෙලිවිෂන් එකකින් ඇවිල්ලා ඔක්කොමලා ඉන්ටර්විව් කරා. ඉතින් එතකොට මම අවුරුදු ගාණක් හිටු නිසා මම අයියෝ කීප දිනක් ගත්තා. ඉතින් මම එදා ඉස්සරවල් බාලා හිටියෙත් නෑ. ඉතින් කට්ටිය කිව්වා එහෙම කරන්න එපා කියලා. මං ගිහින් ඉඳගත්තා පස්සේ ඉතින් බොහොම දැනුම් තේරුම් ඇති බුරුම කාර්යයක් ඇවිල්ලා බුරුම එක්කෙනෙක් ඇවිල්ලා අපිව ඉන්ටර්විව් කරනවා. එහෙම නැත්නම් සම්මුඛ සාකච්ඡාවට දාලා කිව්වා ඔබ වහන්සේ ගැන බලනකොට බලන්න ලංකාවේ ඉපදිලා පැවිදි වෙලා පණ්ඩිතාංශ වගේ කෙනෙක් භාවනා කරන ගමන් බුරුම භාෂාවක් ටිකක් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන් මේ ස්වාමීන් වහන්සේ කව අවුරුදු දෙක තුනක් ඉන්න බෑනේ කාටවත් භාවනා අල්ලගෙන නැත්තම් පුදුමාකාර චරිතයක්. ඒක සුවිශේෂී චරිතයක්. කියලා දැම්මාව අන්දරෝ. මං කිව්වා මේ තේරවාද බුද්ධ ශාසනයේ ওই වගේ චරිත කෙල කෝටි ගණක් තියෙනවා. ඔය එකකටවත් මට කිට්ටු කරන්නවත් බෑ. ඒ પરම්පරාවල ඒගොල්ලෝ විඳලා ඒගොල්ලෝ කරදර වෙලා ගත්ත මේ දැනුමත් එක්ක බලන්න අපි තාම ඇඹිටිල්ලෙක් තරමටවත් නැහැ. ඔබතුමා ඔయిత වැඩිය මොන වචන දාලා කිව්වත් මම අඳින්න නෙවෙයි මෙහි ආවේ කියලා ගහගෙන ගියා. අනේ මගේ කෑල්ල නැතුව ඊටු ටික ටෙලිවිෂන් එකේ පෙන්නුවා. එහෙම බයිනකොට පෙන්වන්න බෑ උට. මොකද මම කරන්නේ මට මේ පුම්බණ්ඩේ එකට ගහනවා. ප්‍රසිද්ධිය ගහනවා. එහෙම පුම්බන්න අපි කවුද අපේ ලොකු සංස්ලත් එක බලනකොට අපි කවුද අපේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනවා අපි මේ පිම්බගෙන පෙන්නන්න හැදුවට මෙහෙමයි කියලා දන්නෝ දනි ඒ තමන් ලබන පුද්ගලික අත්දැකීමක් හෝ ලබන ලාභයක් හෝ කීර්ති ප්‍රශංසා මොකක් හරි වේවා මේ වගේ තියෙන පුස්ස ඒ වගේ තියෙන නිබ්බිදාව ඒ වගේ තියෙන විරාගය තේරෙන්න පටන් අරගත්තොත් තමන්ම රසමස උලක් කාලා එහෙම නැත්නම් සියලු අංග සම්පූර්ණ ආහාර වේලක් කාලා වම ඇරුවට පස්සේ. ඉතින් මේ වම ඇරුවට පස්සේ හොඳ දෙයක් කාලා වම ඇරුවත් නරක දෙයක් කාලා වම ඇරුවත් වම ඇරිල්ල ආයෙ කන්න බෑනේ. ඒත් ඒ කන සත්තු జాතියක් එනවා කපුටෝ කනවා ඌරා කනවා ඒක වෙනම කතාවක්. ඔය වම ඇරිල්ල තමයි ඔය නිබ්බිදාවේ තියෙන්නේ. ඛණ්ඩ ඉස්සර නම් ඒක හරිය ලසයි. සුවඳයි පාටයි කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් ඔක්කොම ಜಾති තියෙනවා. වම ඇරුවට පස්සේ ඉතින් ඒ වගේ අපිට මේ බලපු දෙයම අනිත් පැත්ත හරවලා පෙන්නනවා. ඒ පෙන්නීම තමයි ඒ පෙන්නීමේ පූර්වාංගම ලක්ෂණ. අරුණෝදේ වගේ තමයි මේ භාවනාදී එපා වෙන එක. ඉඳගෙන ඉන්න එපා වෙනවා. ඇවිදින්න එක එපා වෙනවා. හුස්ම පේනවා. හැබැයි නැදකින් කියලා හිතෙනවා. කකුල හොඳට පොළවේ තියෙනවා තේරෙනවා. මොකද්ද ඇති වෙන්නේ? කකුල තියෙනවා තමයි තියෙන්නේ ඇති වෙන්නේ මොකද්ද? ඒ වගේ අර අමාරුවෙන් හිවිතවගත්තේ සතිය අමාරුවෙන් ඇති කරගත්ත ශ්‍රද්ධාව අමාරුවෙන් ඇතිගත්ත වීර්යය gedi pitin හම්බ වෙනවා.
තොග බිස්නස් එකට හම්බ වෙනවා. then what? මොකද්ද ඉතින් වැඩි? කියලා අර හැම එකකම නිබ්බිදා විරාග පහළ වෙන්න පටන් ගන්නවා. අපි මේ දේවල් අම්මා තාත්තලා අතහැරලා ඇවිල්ලා ආහාර කබාන අතහැරලා ඇවිල්ලා ගෙවල් දොර අතහැරලා ඇවිල්ලා දැන් අපි ඇහැ කන දිව නාසය අතහැරලා දාලා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩනවා. ඒක විශාල මණිකක් ඉල්ලමක් මතු කර ගන්නවාගේ දෙයක්. මතු වුණාට පස්සේ උ ගන්න දෙයක් නැහැ. ගන්නම දෙයක් නැහැ. ඒව තමයි නිවන ලබා ගන්න බැරි වෙන්න බාධක වෙන්නේ. මේ මගේ සද්ධාව. ඒක වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට ආදරය කරනවා නම් ශ්‍රද්ධාවත් විපරිණාමයටපත් වෙනවා. වීරියත් ඒකාන්ත වශයෙන් දිගටම තියෙනවා නම් පිස්සු. ඔළුව නරක් වෙලා ඒක විපරිණාමයටපත් වෙනවා. සතියත් ඒ වගේ. සමාධියත් ඒ වගේ. ප්‍රඥාවත් ඒ වගේ. ඉතින් අපි කරන්න හදන මේවා බුද්ධියට සින්න කරගන්න හදනවනේ. මේ ස්ථාවර කරගන්න හදනවනේ. ඉතින් ඒ ස්ථාවර කරගන්න හදන ඥානයත් නිබ්බිදාවත් කියලා කියන්නේ හුරස් දෙකක්. අරකේ තියෙන නිත්‍ය සංඥා. මගේ ශ්‍රද්ධාව නිත්‍යයි. සුඛයි. සුභයි. ඒ වෙනතම මගේ වීරිය නිට්ටයයි. මගේ සතිය නිට්ටයයි. එන්නකට සුපතිත්‍ිත සති කියලා කියනවා. සමාධියත් අර්පණාවට බැහැගෙන බැසගත් සමාධියක් තියෙන කියනවා. ප්‍රඥාවත් අපි තමයි ත්‍රිකෝණාකාර කෑලි කෑලි තියෙනවා. මේක තමයි ප්‍රඥාව කියන්නේ. කඩේ ගිහලා ගන්න පුළුවන් සයිස් එකට අපි ප්‍රඥාව හිතාිනවා. ඔය මොකක්වත් අපිට එහෙම මට කියලා ගන්න විදියක් නැහැ. ඒක විපරිණාමයටපත් වෙන එක. ඒ නිසා ඉස්සලා අතහැරපු හරක බාන අම්මලා තාත්තලා ගෙවල් දොරවල් විනුවට දිව ඔක්කොම කරලා ලබාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම පවා අන්තිමට උපහාසයට ලක් වෙනවා. ඒක බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේත විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාණ පස්සේ සතිය වඩපම් බොම විවේකීව ඔක ලබන්න ඕනේ කියලා පරිතද කරගන්න එපා. අමුඩ ගහ ගන්න එපා. නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. සතිය වඩනවා. නිකන් කැලියට යනවා දඩේමක් හම්බුනොත් හොඳයි. නැත්තම් හොඳයි. අහන්නේ විදියට මේ ලැබෙන සතියම කියමුකෝ ලැබුණත් හොඳයි. නොලැබුණත් හොඳයි. මොකද ඉස්සර මේ සතියවත් දන්නේ නැති කෙනෙක් නෙමෙයි නටන්නේ. කියලා මේ සතිය පිළිබඳ විවේකීව විවේක නිසින විරාග නිසින කියලා කියන්නේ සතිය ලැබෙනකොට ආසාවක් ආවොත් නැති වෙනකොට කනගාටු වෙන්න වෙනවා. සතිය එන්නේ යන්න. ඉතින් ආවට පස්සේ ගෙදර තියාන බුද්ධියට සින්න කරගෙන පාදෝදගෙන කරගෙන ගේ ඇතුලේ තියාගෙන බෑ. එහෙම කාටවත් බුද්ධියට සින්න කරගන්න පුළුවන් එකක් නෙමෙයි. සතිය කියන්නේ ධර්මතාවයක්. ඒ නිසා මේකේ විරාග නිසිතං කියලා කියන්නේ සදාකාලික රාග කරන්න ඕන එකක් නෙමෙයි සතිය. ඒකත් අතහරින්න ඕන එකක් කියලා විරාග නිසිතං නිරෝධ නිසිතං සතිය හට ගන්න එක සමුදය හරිම සුන්දරයි. ලෞකික හම්බ වෙනවා වගේ. මේ නිරෝධේ නැති වෙනකොට කාටද පුළුවන්නේ ඒ වෙලාවෙත් අවදියෙන් ඉන්න. දැන් පරියන්කයක ඉඳලා හොඳ සමාධියක් හැදෙනවා. සතියකුත් ඇර දැන් පරියන්කේ නැගිටින්න ලෝභයි. නැගිට්ටට පස්සේ අර හදාගත්ත සමාධිය අතරගත්ත තුනී වැලි ටිකක් ඇඟිලි කරුවසෙන් වැක්කිරෙනා වගේ තමන්ගේ සතිය වියකිලා යන හැටි. සතිය නැති වෙලා යන හැටි. ගංගාවක් ඇවිල්ලා මහා වැලි කන්දකට බීගෙන නැති වෙලා යනවා වගේ. අර තිබිච්ච සමාධිය අපි කියමු සතියෙම කියමුකෝ නැති වෙලා යන හැටි බලන්න පුළුවන් නම්. කිසා ගෞතමීට තමන්ගේ අත් දෙකේ තමන්ගේම ඊටාම සුන්දර දරුවා මැරෙන හැටි බලන්න පුළුවන් නම්. ඊට අමාරුයි සතිය මැරෙන හැටි බලන එක. ඊටාමත්ම අමාරුයි. මොකද ඒ තරම් අපි ජීවිත පරිත්‍යාගයෙන් සතිය වඩලා තියෙනවා. ඉතින් සති සම්බොජ්ජංගියත් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදං පස්සේ මේකත් අතහරින්න වෙනවා. ඒකයි අපි අර බෝඩ් එකේ දාගෙන තියෙන්නේ පෝල් වෝල්ට් එක පයින්නකොට පෝල් එක විසි කරන්න වෙනවා. පෝල් එක බදාගත්තොත් එහා පැත්තට යනකොට බාර් එකේ වැටුනොත් ඉවරයි. අපිට ජයග්‍රහණය ලැබලා දෙන පෝල් එක ඉහළම කෙළවරදී විසි කරන්න වෙනවා. ඒ නිසා අපි මෙතෙක් උපයාගත්ත හැමදේම එකට එකක් රත විනීත සූත්‍රය වගේ එකට වැඩිය හොඳ එකක් ලබාගෙන ගිහිල්ලා තමයි අන්තිමට ඒකත් විසිකිරීමෙන් තමයි නිවන ලබන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් වඩා හොඳ එක ලබා ගන්නවා කියනකට වැඩිය කියන්න තියෙන්නේ වඩා assume එක ලබා ගන්නවායි කිය. ආරම්භ ධාතු වීර්ය වෙනුවට නික්කම ධාතු වීර්ය ලබා ගන්න. නික්කම ධාතු වීර්ය වෙනුවට පරක්කම ධාතු වීර්ය ලබා ගන්නවා. එන්නේ එක සතිය අටපොලක සඳහන් වෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල. ඒ එන්නේ සතිය ඊටාම සුකුම තත්ත්වයටපත් වෙනවා. ප්‍රනීත තත්ත්වයටපත් වෙනවා. ඒ ප්‍රනීත තත්ත්වයටපත් වෙනවා කියලා කියවෙනවයි කියන එකයි.
අපි දන්නවා ඉටිපන්දමකින් දිගටම ආලෝකය එනවා නම් ඒ කියන්නේ ඉටිපන්දම ගෙවෙනවා. පැන්සලකින් දිගට වැඩ ගන්නවා කියලා කියන්නේ පැන්සල ගෙවෙනවා. ආන්න මේක දන්නේ නැතුව ඉටිපන්දම ගෙවෙන්නේ නැතුව ආලෝකය ලබා ගන්න හදන එක තමයි බුද්ධ ආගම කියන්නේ. ඉටිපන්දමපත් වෙනවනේ ඉටිපන්දම ගෙවෙනවා. පැන්සලෙන් වැඩ ගන්නවා පැන්සල ගෙවෙනවා. භාවනා කරනවා නම් වයසට යනවා. නාක වෙනවා මැරෙනවා. ඒක නැතුව මේක දිගට මට මේ මැණික් වගේ මුතු වගේ කැලී ටිකක් හම්බෙයි කියලා එකක් ඇත්තේ නැහැ. ආන්නේ විදිහට මේ Taman තනා වඩා ගන්නලද දෙeme අස්පනා අපිට අතහරින්න වෙනවයි කියන එකේ මූලික සේයාව තමයි. ඒකට නිබ්බිදා විරාගම කියන්න බෑ. භාවනා කරනකොට එනවා කම්මැලිකම. ඉතින් ඒකට අපි වචනයක් පාවිච්චි කරනවා කලකිරීම කියලා. ගිහිගේ කලකිරිලයි කියලා. නමුත් මේ නිබ්බිදා විරාගයි කලකිරීම අතර වෙනස නැත්නම් යෝගාවචරයේ කමඨාන සුද්ධ වෙන්න ඕන තැන කලකිරීමෙන්නේ ද්වේෂ චෛතසිකේ. නිබ්බිදා විරාගය කියන්නේ කලකිරීමෙන් ද්වේෂය අයින් කරුවට පස්සේ මේ ලෝකයේ දිහාවට ආශාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආත්මයක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා නැහැ. ඒක නිසා මේ තියෙන දේ අපි මේ ආසාවෙන් ඇති කරගත්ත දේවල් පිළිබඳව එපා වීමක්. නැත්තම් ඒකෙන් විදීමක්. අනාලයෝ ආලේ හැරපීමක්. මේ දේ සිද්ධ වෙනකොට අපිට වක්කාර ගති පහළ වෙනවා. වමනේ යන්න වගේ එනවා. ඔළුව තෝන්තු වෙනවා. ඔළුව වැනෙන්න පටන් ගන්නවා. එක පැත්තක් රත් වෙනවා, එක පැත්තක් සීතල වෙනවා. එක පැත්තක් පේන්න පටන් ගන්නවා, අනිත් පැත්ත නැති වෙන්න පටන් ගන්නවා. මේ ඇතුලේ මනස මේකට හුරු වෙනවා. ඇති දේ මත සදා ගන්නාලද භාව ස්වභාව ගති ලක්ෂණ වෙනුවට නැති දේ මත එයි අභාවය ගැන ඒකේ නැති තැන මට මේ මෙච්චර ප්‍රිය කරපු දේ නැත්තම් මම කොහොමද ඒකට හැඩ ගැහෙන්නේ? ආන්න මේ හැඩ ගැහිම තමයි ওই භාවනාදී ඇති වෙන කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම. ඉතින් ඒක ලියවිච්ච නැති එකම කමඨහන් වார்த்தාවක්වත් නැහැ. ඒකමනේ අපි පුන කියන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ සම්බාධයේ ඕකාසාදිකමෝ අඩමුද්දෝ කියන විදිහට මේ මතුවෙන සම්බාධයේ තුල නිවනට අවකාශයක් හොයාගන්න. ඒක බුදුරජාන් වහන්සේගේ ඒ ගුණය ආනන්ද හැමරු කියන දේශනා කරන්නේ අච්චරියං ආවුසෝ අබ්බූතං අබ්බුතෝ යාවංචිතං භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය. මහණෙනි ආයත්නි මේ බුදුහාමරගේ ආශ්චර්ය ධර්මය පෙර නොවිච්ච දේ සම්බුද්ධ ජනස්මේ හැම බාධාවකම අවකාශයක් දැක්කා. ඒ භාවනා කරගෙන එනකොට ඇති වෙන මේ විරාග නිරෝධ නිබ්බිදා දෙක තමයි විපස්සනාවේ දොරට වඩින තැන. ඒක තමයි විපස්සනාවේ මකර තොරණ. එලිපත්ත. කට්ටිය ඒකට තලුව ගසා දාලා නැගිටලා යනවා. විපස්සනා පටන් ගන්නකොට කියනවා බෑ හරිම කම්මැලි මේ වැස්සක් ආවනි මුකුත් කරන්න බැරුව ගියා. කැසක් ආවනේ මුකුත් කරගන්න බෑ. මැස්සෙක් වැහුවනේ මුකුත් කරන්න බැරි වුණා කියලා අර ඒ සම්බාධයේ ඕකාසාදිගමෝ කියලා අපි ළඟ තියෙන මේ ඒ ඥාණය, ඒකට ඥානයක්ද කියන්නේ මම දන්නේ ඒකට කුසලතාවයක් නම් කියන්න පුළුවන්. මේක හැම කෙනෙක් ගාවම තියෙනවා. ඒක තමයි මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් කරන්නේ. තියෙන දේ හැඩ ගහගෙන ජීවත් වෙනවා මිසක්කා මේ කැලියට ගෙනියන්න එපා ආ කන්ඩිෂන් මැෂින්. කැලියේ තියෙන විදිහ ගිනි ගොඩක් ගන්න හිටපන්. ඒ වගේ පැවිද්ද කියන්නේත් එච්චරයි. ඒ වගේ Tamanට මතුවෙන මේ නිබ්බිදාවේ ඒ විරාගයේ හොඳ පැත්ත දකින්න එක තමයි පොලියන්න පොතේ ඒ එලිනෝ පොට කියන්නේ you must try to find a reason to be glad under any circumstance. තමන්ලට මතුවෙන හැම දෙයක්ම තුනම සතුට වෙන්න පුළුවන් කොන හොයන්නේ කියලා. ඉතින් ඒ නිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වගේ කෙනෙක් කියනවා මේ මිනිස්යාට මැඩම් මෙත්තා කියලා සම්මානයක් දෙන්න වටනකෝ මෙච්චර ලස්සනට මෛත්‍රී භාවනාවක් උගන්වන කෙනෙක් මම දැකලා නැහැ කියලා. ඒ බලනකොට පේනවා සරුවච්චන්හන්සේ දේශනා කරලා තියෙනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුග්ගලෝ උත්තරින් අපටි විජ්ජන්ත. මහණෙනි මේ නිවන් දකින්න තෙක්ම හැමදේම සුභ පැත්ත විතරක් බලපන්. හැම අඳුරු වලාකුලකම තියෙන රිදි රේඛාව බලපන්. ඔය නඩාගෙන එන එකේ නිවන් දොරටුවක් තියෙනවා. ඔය පෙන්වන්නේ දුක්ඛ සත්‍යය. උඹ යෝක මගාරලා වෙන බිබික්කමක් ගන්නයි. මේ දුක පැමිණෙනට අයින් කළා කියනවා. ඔක හෙට මං කරන්නම්. ඕක වටෙන් ගිහිලා කරලා දෙන්න විදියක් නැද්ද? වේදනානාථක නැද්ද? අරක නැද්ද මේක නැද්ද?
ලොකු සංචින්න කාලේ කියනවා හොඳට විවේකන කියනවා මේ විෂ බීජ නාශක කියලා જાතියක් මිනිස්සු හොයන්තිනවලු. මේ මිනිස්සු දන්නේ නැතුළු මේ නාශක කියන වචනේ 4-5 සැරයක් කිව්වොත් කියන මිනිහා නාශන වෙලා යනවලු. කියන්න එපා ඒ වචනේ. විෂ බීජ නැසලා අපි කොහොම ජීවත් වෙන්නේ? ඒවත් ප්‍රාණී ඉන්නේ. වේදනා නාශක නැසලා කොයි ජීවත් වෙන්නේ? ජීවිතය ගැන වේදනාවක් නැහැ. විඳන ඉල්ලන්න එපා. ඒකට අත්කල මතානිය. මේ පැමිණි දුක පැමිණි වේදනාව තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒකේ අවකාශය හොයපන්. ඒකේ නිවන හොයපන්. ඒක විනිවිද දකින්න ඥානයක් බුදුහාමුදුරණ තිබ්බා. වෙන එකම ශාස්ත්‍රඥ වංශ නමක් ඉන්නවද බලන්න ලෝකේ මේ පැමිණිච්ච දුක වාසියට හරවගෙන අවකාශයක් ගැන කතා කරන. ඒගොල්ලෝ කියන්නේ අපි ඔයගොල්ලෝ ගලව ගන්නම්. අපි ගැලවුම් කරන වංශය. අපි සියලු දුක් අපේ account එකට දානවා. ඔයගොල්ලෝ කෙලිම මේ සදාකාලික සුවගෙන දෙන දිව්‍ය ලෝකයක් තියෙනවා. අපිත් කට්ටිය ණයට අරගෙන ඒක. අපිට දානයක් දෙන්න. එතකොට සියලු දුක් නැති කරලා ඔන්න ඕගලන්ට ලබනාත්තේ ඉන්දියාප්පන් දුන්නත් ලබන සැරේ බුරියානි හම්බ වෙනවා. එහෙම නැත්නම් පීට්සා හම්බ වෙනවා. ඉතින් කට්ටිය කන්නේ වොන්න නැතුව ඉන්දියාප්පන් එක ගිහිල්ලා පූජා කරනවා. අනේ වැඩක් නැනෝ කියලා වැඩක්. කෙසේ නමුත් මේ පැමිණි දුකේ අවකාශය හොයාගන්න බැරි කෙනාට කවදාකවත් නිවනක් නැහැ. ඒ හේතුව මොකද? පැමිණිච්ච යථාභූත ඥානයෙන් ද්වේෂය අයින් කරගන්න දන්නේ. අද ලෝකේ තියෙන සියලුම භෞතික ඥාන ද්වේෂ සහගතයි. ද්වේෂයෙන් හටගෙන තියෙන වර්තමාන මොහොතට ද්වේෂ කරන අයට විතරයි ඥානය කියන එක තියෙන්නේ. වර්තමානයේ ඉන්න මිනිහට මොන ඥානයක්වත් ඕනේ නැහැ. තිබුණත් ඒක නිකන් අතිරේක ලාභයක්. අද ඥානය හොයන්නේ වර්තමාන මොහොතේ ද්වේෂය තුලින්. ඒ නිසා මේ වර්තමාන ලෝකයේ තියෙන භෞතික ඥාන වල ද්වේෂය අයින් කරපු ගමන් එයා සරුවඥ වෙනවා. ඒක නා ਸਰබලධාරී වෙනවා. ඉතින් අපිට බෑ. මොකද අපි ඉගෙනගත්ත කට්ටිය අතර පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. තව කෙනෙක් ඉගෙනනවට කැමතිත් නැහැ. ඒක තමයි ඥානේ හැටි. ඒක තමයි ඔය කාලා තමයි ඔය ආදම් සායේවට බයලජ්ජා පහළ වැඩ ගොඩක් පටන් ගත්තේ ওই ඥානෙ ලබන්න ගිහිල්ලා. Apple computer එකේ තියෙන කැලලක් ආපු Apple ගෙඩියක්. ඕක තමයි ප්‍රශ්නේ. ඊයින් එහාට ආයේ හොදන්න දෙයක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා ඒකෙන් ඥානෙ ඔය කියන ඔය මට අයිති අනම්මනම් කියන පැත්තක දාලා ඥානෙ කියන එක මනුස්සයෙක් නැතු වෙන කාටේ. ඕක ලබන්න නම් ඒ යථාභූත ඥාන දර්ශන ඇති වුණාට පස්සේ ඒ නිබ්බිදා විරාගයට සතුටු වෙන්න කියලා කියන්නත් නම් බෑ. හැබැයි මේ නිබ්බිදා විරාගය කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. මම දන්නේ මෙතෙක් කල් කරපු කමඨාන් සුද්ධ කිරීමේදී සමහර කල්ලලා තියෙනවා වගේත් පේනවා. නමුත් උංගව දෙනකොට මේක අල්ලන්න අමාරුයි. මේක අල්ලන්න ඕනේ මේ දුක නැති කරලා දුක්ඛාරි සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැතුව මේ පැමිණෙන දුකේ පෙර නිමිත්ත දැනගෙන දුක අවබෝධ කර ගැනීමට නැත්තම් නිබ්බිදා ඥාන පහල කරගන්න නිබ්බිදා විරාග පහල කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දෙනාට ඒ සම්බාධි ඕකාසාදිගමේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා